සාදරයෙන් පිළිගන්න හැමෝම Maths Tube channel එකට. අද අපි කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ 11 වසරේ පළවෙනි පාඩමේ දෙවෙනි කොටස. ඒ කියන්නේ සංඛ්‍යාවක දශම නිරූපණය. ගිය සතියේ අපි කතා කරා පළවෙනි කොටස. ඒ කියන්නේ තාත්වික සංඛ්‍යා සහ සංඛ්‍යා කොහොමද අපි වර්ගීකරණය කරන්නේ කියලා. ඉතින් අද කොහොමද අපි බලමු තාත්වික සංඛ්‍යා කොටසත් භාවිතා කරලා සංඛ්‍යාවක දශම නිරූපණය කියන අනුමාත්‍රිකාව ඉගෙන ගන්න කියලා. ඉතින් සංඛ්‍යාවක දශම නිරූපණය කියන එක ඔයාලට මීට කලින් අවුරුදු වලත් හම්බෙලා තියෙනවා. මේ පාඩමේදී අපි ඉගෙන ගන්නවා කොහොමද අපි පරිමේය සංඛ්‍යා සහ අපරිමේය සංඛ්‍යා කියන සංඛ්‍යා කොටස් දෙකම මේ දශම නිරූපණය කියන එකට භාවිතා කරන්නේ කොහොමද කියලා. එතකොට අපි දන්නවා දශම වලට ඉංග්‍රීසි වලින් අපි කියන්නේ ඩෙසිමල්ස් කියලා. ඉතින් මේ ඩෙසිමල්ස් කියන වචනේ දශම කියන එකට ගොඩක් සමානයි. අපි ඩෙසිමල් පොයින්ට් කියන්නේ දශම තිත කියන එකට. එතකොට අපි මීට කලින් අවුරුදු වලත් දශම සංඛ්‍යා භාවිතා කරලා තියෙනවානේ. අපි බලමු කොහොමද සංඛ්‍යාවක් දුන්නාම ඒ සංඛ්‍යාව දශම සංඛ්‍යාවක්. ඒ කියන්නේ දශම සංඛ්‍යාවක් විදිහට අපි වචනෙන් කොහොමද ප්‍රකාශ කරන්නේ කියලා. උදාහරණයක් විදිහට ගත්තොත් අපි හිතමු මෙන්න මේ වගේ උදාහරණයක්. මෙන්න මෙතන අපිට සංඛ්‍යාවක් දක්නට ලැබෙනවා. එතකොට මෙන්න මේ තියෙන සංඛ්‍යාව අපි කොහොමද වචනයෙන් ප්‍රකාශ කරන්නේ? දැන් ගත්තොත් මේ තියෙන්නේ අපේ දශම තිත. මෙතන තමයි තියෙන්නේ දශම තිත. දශම තිතෙන් වම් පැත්තේ තියෙන සංඛ්‍යා කොටසක්, දශම තිතෙන් දකුණු පැත්තේ තියෙන තවත් සංඛ්‍යා කොටසක්. එතකොට මේ දශම තිතෙන් වම් පැත්තේ තියෙන සංඛ්‍යා කොටස් අපි සාමාන්‍ය කියන ආකාරයෙන්ම තමයි ප්‍රකාශ කරන්නේ. ඒ කියන්නේ මේ තියෙන ගාන අපි කොහොමද කියන්නේ? 10යි කියලා තමයි කියන්නේ සාමාන්‍ය ආකාරයෙන්. ඒ වුණාට මේ දශම තිතෙන් දකුණු පැත්තේ තියෙන කොටස, ඒ කියන්නේ දශම සංඛ්‍යා කොටස අපි වෙනදා අපි කතා කරපු විදිහට නෙවෙයි වචනෙන් විස්තර කරද්දී කියන්නේ. දැන් වෙනදා අපි කියන්නේ මේක 52යි කියලා. ඒ වුණාට අපි දශම සංඛ්‍යාවක් විදිහට මේක කියද්දි 52යි කියලා කියන්නේ නැහැ. අපි මේ සංඛ්‍යාව කියන්නේ මේ කොටස කියනවා 10යි කියලා. මේ කොටස අපි ප්‍රකාශ කරන්නේ 5යි 2 කියලා. එතකොට අපි මේක සම්පූර්ණයෙන් ඔක්කොම එකතු කරලා කිව්වොත් 10යි දශම 5යි 2. 10යි දශම 52 කියලා මේක අපි ප්‍රකාශ කරන්නේ නැහැ. එතකොට අපි තව උදාහරණයක් ගත්තොත් හිතන්න තියෙනවා මෙන්න මේ වගේ සංඛ්‍යාවක්. මේක අපිට සාමාන්‍ය විදිහටම ලේසියෙන් ප්‍රකාශ කරන්න පුළුවන්. මෙතන ඉන්නේ අපේ දශම තිත. වම් පැත්තේ දකුණු පැත්තේ දෙකෙන්ම තියෙන්නේ එක ඉලක්කම ගන්න. ඒ හින්දා සාමාන්‍ය විස්තර කරන ආකාරයෙන්ම තමයි දශම විස්තර කරන්න වෙන්නේ. මේක මේතොට ප්‍රකාශ කරන්නේ කොහොමද? 3.8යි කියලා. අපි තව උදාහරණයක් ගත්තොත් බලමු අපි ඍණ අවස්ථාවක් කියන එකක්. මෙන්න මේ වගේ උදාහරණයක්. එතකොට මෙතන තියෙන අපේ ඍණ ලකුණ. මෙතන තියෙනවා 8 ඉලක්කම, මේ තියෙන දශම තිත, මේ තියෙන්නේ 9. එතකොට අපිට මෙයා ප්‍රකාශ කරන්න පුළුවන් ඍණ 8.9 කියලා. එතකොට ওই විදිහට අපිට සරලව ප්‍රකාශ කරන්න පුළුවන්. දැන් බලමු අපි තවත් උදාහරණයක්. මෙන්න මෙයා. මෙයාගේ දශම තිතෙන් වම් පැත්තේ තියෙන 2 කියන ඉලක්කම, දශම තිතෙන් දකුණු පැත්තේ තියෙන 3.5. මෙයා අපි 35 කියලා නෙමෙයි ප්‍රකාශ කරන්නේ. දශම කොටස අපි හැම වෙලෙම එක ඉලක්කම ගානේ තමයි ප්‍රකාශ කරන්නේ. එතකොට අපිට මෙයාව ප්‍රකාශ කරන්න පුළුවන් 2.3.5යි කියලා. එතකොට අපි මේ ඉගෙන ගත්ත කොටස් හතරම භාවිතා කරලා අපි බලමු අපේ අන්තිම උදාහරණය. මෙන්න මෙයාගේ දශම තිතෙන් වම් පැත්තේ ඉලක්කම් 2කින් යුත් සංඛ්‍යාවක් තියෙනවා. දකුණු පැත්තේ ඉන්න ඉලක්කම් 3කින් යුත් සංඛ්‍යාවක්. ඊට අමතරව මෙතන ඉන්න ඍණ ලකුණක්. එතකොට මේ දශම තිතෙන් වම් පැත්තේ කොටස සාමාන්‍ය ආකාරයෙන්ම අපිට ප්‍රකාශ කරන්න පුළුවන් ඍණ 62යි කියලා. දශම තිතෙන් දකුණු පැත්තේ කොටස අපි 89යි කියලා කියන්නේ නැහැ. 0.89 කියලා කියන්නේ නැහැ. එයාව ප්‍රකාශ කරන්නේ 0.8යි
9 කියලා. එතකොට මේ දීලා තියෙන සංඛ්‍යාව අපි වචනෙන් විස්තර කරනවා නම් අපි කියන්නේ ඍණ 62.0.8.9. ඍණ 62.0.8.9 කියලා තමයි එයාව අපි ප්‍රකාශ කරන්නේ. ඔන්න ඔය විදිහට සංඛ්‍යාවක් දුන්නාම අපිට ධන වෙන්න පුළුවන් ඍණ වෙන්න පුළුවන්. කොහොමද අපි මෙයාව වචනෙන් විස්තර කරන්නේ කියලා අපි හරියට දැනගෙන ඉන්න ඕනේ. දැන් අපි යමු අපේ මාතෘකාවේ ප්‍රධාන කොටසට. ඒ තමයි සංඛ්‍යාවක් දශමයක් ආකාරයට නිරූපණය කරන්නේ කොහොමද කියන එක ඉගෙන ගන්න. එතකොට සංඛ්‍යාවක් දශම නිරූපණය කියන දේ ගත්තාම අපිට ප්‍රධාන වශයෙන් අපි ගිය පාඩමේ ඉගෙන ගත්තා වගේ අපි දන්න ප්‍රධාන වශයෙන් සංඛ්‍යා වර්ග දෙකක් තියෙනවා. ඒ තමයි පරිමේය සංඛ්‍යා සහ අපරිමේය සංඛ්‍යා. ඔයාලට ඒ කොටස ඉගෙන ගන්න බැරි වුණා නම් අපි මේ වීඩියෝ එකේ ඉවර වෙද්දී ඒකේ වීඩියෝ එකක් දාලා තියන්නම්. ඔයාලට පුළුවන් ඒ වීඩියෝ එක ක්ලික් කරලා ඒ පාඩමත් ඉගෙන ගන්න. ඉතින් සංඛ්‍යාවක දශම නිරූපණය ගැන සලකද්දී අපි සලකනවා ප්‍රධාන කොටස් දෙකක් ගැන. එකක් තමයි පරිමේය සංඛ්‍යාවක දශම නිරූපණය. ඒ කියන්නේ පරිමේය සංඛ්‍යාවක් අපිට දීලා තියෙනවා. පරිමේය සංඛ්‍යාව කොහොමද අපි දශමයක් ආකාරයෙන් ප්‍රකාශ කරන්නේ කියන එක අපි දැනගෙන ඉන්න ඕනේ. එතකොට පරිමේය සංඛ්‍යාව මොනවද කියලා අපි දැන් දන්නවා කලින් පාඩමේ අනුව. පරිමේය සංඛ්‍යාවක් කියලා කියන්නේ අපිට a බෙදීම b ආකාරයෙන්. a සහ b කියන දෙන්නම නිකිල වෙන්න ඕනේ. ඒ වගේම b කියන එකනට බිඳුව කියන අගය ගන්න බෑ. ඔයාලට ඒක ඇල්ල හොඳට ඉගෙන ගන්න පුළුවන් අපේ කලින් පාඩමත් බැලුවොත්. එතකොට අනිත් එක තමයි අපරිමේය සංඛ්‍යාවක දශම නිරූපණය. ඒ කියන්නේ අපරිමේය සංඛ්‍යාවක් දුන්නොත් කොහොමද දශමයක් ආකාරයට නිරූපණය කරන්න කියලාත් අපි දැනගෙන ඉන්න ඕනේ. ඉතින් අපි ඉස්සෙල්ලම බලමු කොහොමද පරිමේය සංඛ්‍යාවක්. ඒ කියන්නේ a බෙදීම b ආකාරයෙන් අපිට ලියන්න පුළුවන් සංඛ්‍යාවක්. අපරිමේය සංඛ්‍යාවක් කියලා කියන්නේ a බෙදීම b ආකාරයෙන් ලියන්න බැරි සංඛ්‍යාවක්නේ. ඉස්සෙල්ලා අපි බලමු මෙන්න මේ කොටස. පරිමේය සංඛ්‍යාවක් කොහොමද දශමයක් ආකාරයෙන් නිරූපණය කරන්නේ කියලා. හරිද? ඉතින් අපි උදාහරණ කීපයකින්ම ගාන ආරම්භ කරමු. මෙන්න මේ වගේ ඔයාලට තියෙනවා පරිමේය සංඛ්‍යාවන් කීපයක් තියෙනවා. එතකොට මෙන්න මෙතන ඉන්න ඔයාලට පේනවා 4 ඉලක්කම. 4 මෙතන හිටියට මෙයාගේ යටින් ඉන්නේ 1 කියන ඉලක්කම. මෙයාව අපිට ලියන්න පුළුවන් 4 බෙදීම 1 කියලා. එතකොට 4 එකෙන් බෙදුවොත් අපිට එන්නේ 4මයි. දශම තිත ඇවිල්ලා දිගටම එන්නේ බිඳු. 4 එකෙන් බෙදලා බැලුවොත් අපිට එනවා 4. දශම තිත එහා පැත්තේ එනවා බිඳු 1 දිගට එනවා. මෙයාව මේ තිත් තුනක් දාලා සංකේතවත් කරන්නේ අනන්තයට යනකම්ම බිඳු වෙනවා කියන එක. මෙහෙම බිඳු වෙනවා දිගටම අනන්තයට යනකම් මේ බිඳු ඉවර වෙන්නේ නැහැ. එතකොට පරිමේය සංඛ්‍යාවක් දශමයක් විදිහට නිරූපණය කරන්න අපි මොකද්ද භාවිතා කරපු ක්‍රමය? අපි දන්නවා දැන් පරිමේය සංඛ්‍යාවක් භාගයක් විදිහට ලියන්න පුළුවන් කියලා. ඒ කියන්නේ ලවයක් සහ හරයක් තියෙන භාගයක් විදිහට ලියන්න පුළුවන්. අනික පරිමේය සංඛ්‍යාවක් කියන්නේ ඒ ලවය සහ හරය දෙන්නම හැදිලා තියෙන්නේ නිකිල වලින්. එතකොට පරිමේය සංඛ්‍යාවක් දශමයක් කරනවා නම් අපි කරන්න ඕනේ එයාගේ මේ උඩින් එක්කන. ඒ කියන්නේ ලවය බෙදන්න ඕනේ හරයෙන්. උඩින් එක්කන බෙදන්න ඕනේ යටින් එක්කනගේ. එතකොට මේ දෙකෙන් එකකින් උදාහරණයක් ගත්තොත් එයා පරිමේය සංඛ්‍යාවක්නේ. එතනදී අපි කරේ එයාව දශමයක් බවට පත් කරන්න එයාගේ ලවය බෙදනවා හරෙන්. ඒ කියන්නේ 1 බෙදනවා 2කින්. එතකොට ඔයාලට මොකක්ද දෙන්නේ උත්තරේ? 0.5යි. එතකොට මේ 0.5 මේ පහට පස්සේ එහා පැත්තේ දිගටම තියෙන්නේ බිඳු. අනන්තයට යනකම්ම තියෙන බිඳු. ඒක අපිට ප්‍රකාශ කරන්න පුළුවන් මෙන්න මේ ආකාරයට. 0.5යි 0.0.0 මේ විදිහට මේ තිත් තුනකින් සංකේතවත් කරන්නේ මේක අනන්තයටම යනවා කියන එක. මෙන්න මෙතෙන්ද අපි තිත් 3යි දාන්නේ. තිත් 2ක් දාන්නෙත් නැහැ. තිත් 3ට වැඩියෙන් දාන්නෙත් නැහැ. මේකත් අපි ගණිතයේදී භාවිතා කරන සංකේතයක්. එතකොට මෙන්න මේ සංකේතයෙන් ප්‍රකාශ කරන්නේ මේ බිඳු දිගටම යනවා ඉවරයක් වෙන්නේ නැහැ කියලා. මේ ආකාරයටම අපි තව උදාහරණයක් ගත්තොත් 11 බෙදීම 8 කියලා අපිට පරිමේය සංඛ්‍යාවක් දෙනවා. හරිද? හරිනේ. 11 කියන්නේ නිකලයක්.
8 කියන්නේ නිකිලයක්. එතකොට මෙයාගේ ලවයේ බෙදලා හරෙන් අපිට මෙයාව දශම සංඛ්‍යාවක් බවට පත් කරගන්න පුළුවන්. 11 තමයි ලවය, 8 තමයි හරය. 11 8න් බෙදුවොත් අපිට උත්තරයක් එනවා 1.37 කියලා. එතකොට මෙන්න මේ පහෙන් පස්සේ එහා පැත්තේ මොනවද තියෙන ඉලක්කම්? දිගටම තියෙන බිඳුව. ඒක තමයි අපි මේ ආකාරයට සංකේතවත් කරලා තියෙන්නේ. 1.375 බිඳුවයි මේ විදිහට මේ 33ක් දාලා තියෙන්නේ. මේ විදිහට අනන්තයට යනකම් බිඳු වෙනවා, ඉවරයක් වෙන්නේ නැහැ කියලා. එතකොට මෙන්න මේ ප්‍රධාන උදාහරණ තුන ගත්තොත් මේ උදාහරණ තුනේම අපිට එක මට්ටමකදී සංඛ්‍යාව බෙදෙන එක නැවතිලා එතනින් එහාට බිඳු වෙන්න පටන්ගෙන තියෙනවා. මේ විදිහට පරිමේය සංඛ්‍යාවක් තියෙනවා නම් එයාගේ ලවයේ හරයෙන් බෙදුවම එක මට්ටමකට ගිහිල්ලා බෙදිලා නතර වෙලා එතනින් එහාට බිඳු වෙනවා නම් අන්න ඒ වගේ කට්ටියට අපි කියනවා අන්ත දශම කියලා. එන්න එතකොට අපි මෙන්න මේ අන්ත දශම කියන නම ඒ කට්ටියට දෙනවා. එතකොට 4 කියන්නේ අන්ත දශම සහිත පරිමේය සංඛ්‍යාවක්. 2න් 1 කියලා කියන්නේ අන්ත දශම සහිත පරිමේය සංඛ්‍යාවක්. එතකොට මේ තියෙන පරිමේය සංඛ්‍යා දශම විදිහට නිරූපණය කරාම අපිට ලැබෙන්නේ අන්ත දශම. බිඳුව වලින් හැමෝම ඉවර වෙනවා. අනික එක දිගට බිඳුව ආවා කියලා ප්‍රශ්නයක් නැහැ. බිඳුවකින් හැමෝම ඉවර වෙන්නේ. බිඳුව ඇවිල්ලා එතනින් එහාට ආයෙ වෙන සංඛ්‍යාවක් එන්නේ නැහැ. කොච්චර ගියත් බිඳුව විතරයි තියෙන්නේ. අන්න එහෙම කට්ටියට අපි කියනවා අන්ත දශම කියලා. ඊළඟට අපි බලමු බිඳුවෙන් නැතුව ඒ වුණාට දිගටම බෙදි යන කට්ටිය. උදාහරණයක් ඉදිරිය ගත්තොත් මෙන්න මේ කට්ටිය. මේ කට්ටියගේ 211 බෙදලා තියෙනවා දැන් මෙතන 99. ඒකත් මේ 211 කියන්නේ නිකිලයක්, 99 කියන්නේ නිකිලයක්. ඒ හින්දා මේ 211 බෙදීම 99 කියලා කියන්නේ පරිමේය සංඛ්‍යාවක්. එතකොට 211 99න් ඔයාලා බෙදලා බැලුවොත් ඔයාලට එනවා උත්තරයක් 2.13131 මේ විදිහට ඇවිල්ලා මේ 1.3 කියන කොටස දිගින් දිගට නැවත යෙදෙනවා. එතකොට මේ කට්ටියගේ මේ 1.3 දිගටම ඇවිල්ලා එයාව ඉවරයක් වෙන්නේ නැතුවම දිගටම 1.3 කියන එක යනවා. එතකොට මෙතනත් ඉවරයක් වෙන්නේ නැහැ, අනන්තයටම යනකම් මේ 1.3 කියන එක දිගටම මේ ගමන් කරනවා. ඒක ඉවරයක් වෙන්නේ නැහැ. මේ විදිහට බිඳුවෙන් නැතුව දිගටම ඉවරයක් වෙන්නේ නැතුව දිගටම යන දශම සංඛ්‍යාවක් තියෙනවා නම්, ඒ කියන්නේ නැවත මේක මේ අකණ්ඩව පවතිනවා නම්, ඒ කියන්නේ ඉවරයක් වෙන්නේ නැහැ. එහෙම එකක් තියෙනවා නම් හැබැයි බිඳුව තියෙන්නත් බෑ. දැන් මේ උදාහරණය ගත්තොත් 767 බෙදීම 150. මෙයාගෙත් ලවයේ හරයෙන් බෙදුවොත් ඔයාලට එනවා 5.11333 මේ විදිහට මේ 3 කියන සංඛ්‍යාව දිගටම ඉවරයක් නැතුව එනවා. මෙන්න මේ වගේ ඉවරයක් නැතුව මොකක් හරි සංඛ්‍යාවක් එනවා නම් බිඳුව හැර අන්න ඒ වගේ කට්ටියට අපි කියනවා සමාවර්ත දශම කියලා. එතකොට මෙතනින් ඔයාලට ගන්න තියෙන දේ තමයි පරිමේය සංඛ්‍යාවකින් අපිට ලැබෙන්න පුළුවන් දශම ආකාර දෙකක් තියෙනවා. එකක් තමයි අන්ත දශම, අනිත් එක තමයි සමාවර්ත දශම. අන්ත දශමාවත් සමාවර්ත දශමාවත් මේ දෙගොල්ලොම ඇවිල්ලා තියෙන අපිට මේ පරිමේය සංඛ්‍යා බෙදිලා. එතකොට මෙන්න මෙතනදී වෙලා තියෙන්නේ එක දිගට බිඳුව ඇවිත් තියෙනවා. එක දිගට බිඳුව ඇවිත් තියෙනවා. එක දිගට බිඳුව එනවා නම් ඒ වගේ කට්ටියට අපි කියනවා අන්ත දශම කියලා. එක දිගට වෙන මොකක් හරි සංඛ්‍යාවක් එනවා නම්, ඒ කියන්නේ එකම සංඛ්‍යා කොටස එක දිගටම නැවත එනවා නම් එහෙම වගේ කට්ටියට අපි කියනවා සමාවර්ත දශම කියලා. මේ ඔක්කොම පරිමේය සංඛ්‍යාවල දශම කට්ටිය. එතකොට මේ අපිට ලැබිච්ච ප්‍රතිඵල භාවිතා කරලා අපිට පරිමේය සංඛ්‍යාවක් දශමයක් විදිහට දැක්වුවාම අපිට ලැබෙන ප්‍රතිඵලයට අපිට ගුණයක් දෙන්න පුළුවන් මෙන්න මේ විදිහට. යම් සංඛ්‍යාංක ඛණ්ඩයක් තියෙනවා. ඒක බිඳුව වෙන්නත් පුළුවන්, 1.3 කියන එක වෙන්නත් පුළුවන්, 3 වෙන්නත් පුළුවන්. මොකක් හරි සංඛ්‍යාංක ඛණ්ඩයක් තියෙනවා. මෙන්න මේ සංඛ්‍යාංක ඛණ්ඩය අඛණ්ඩව සමාවර්තනය වීම සෑම පරිමේය සංඛ්‍යාවකටම පොදු ගුණයක් කියලා කියනවා.
ඒ කියන්නේ මොකක් හරි සංඛ්‍යාංක ඛණ්ඩයක් බිඳුව වෙන්නත් පුළුවන්. නැවත යෙදෙනවා. 1.3 වෙන්නත් පුළුවන්. එයා නැවත යෙදෙනවා. 1.35 කියන එක නා වෙන්නත් පුළුවන්. 1.35 මේ විදිහට නැවත යෙදෙනවා. මෙන්න මේ වගේ අඛණ්ඩව සමාවර්තනය වෙන මොකක් හරි දශම සංඛ්‍යාවක් තියෙනවා නම් ඒක පරිමේය සංඛ්‍යාවකට පොදු ලක්ෂණයක් කියලා කියනවා. එතකොට පරිමේය සංඛ්‍යාවක් නම් අනිවාර්යෙන් මොකද වෙන්න ඕනේ? මොකක් හරි සංඛ්‍යාංග කොටසක් නැවත එක දිගටම යෙදී යනවා. මෙන්න මේක ඔයාලා අනිවාර්යෙන් මතක තියාගන්න ඕනේ කරුණක්. හරිද? මේ විදිහට සමාවර්තනය වෙනවා කියලා කියන්නේ නැවත යෙදිලා යනවා කියන එක. ඉතින් මේ විදිහට නැවත යෙදිලා යන එකක් අපිට මෙහෙම ලියලා ඉවර කරන්න බෑ. ඒ නිසා අපි සමාවර්තනය වෙන ඒවට පොඩි ක්‍රමයක් භාවිතා කරනවා කෙටි කරලා දක්වන්න. අපි ඒකට කියනවා කැටි කර දැක්වීම කියලා. ඉතින් මේ කැටි කර දැක්වීම කියලා කියන්නේ මොකක් හරි එක දිගට ඉවර වෙන්නේ නැති නැවත සමාවර්තනය වෙන දශම කොටසක් තියෙනවා නම් ඒ දශම කොටස අපි කෙටි කරලා දක්වන්නේ කොහොමද කියන එකට කියන වචනේ තමයි මේ කැටි කර දැක්වීම කියලා කියන්නේ. අපි උදාහරණ කීපයකින්ම කොහොමද මේ කැටි කර දක්වන්නේ කියලා බලමු. එතකොට මේ පැත්තේ තියෙනවා ඔයාලට සමාවර්ත දශම ටිකක්. මේ පැත්තේ තියෙනවා කැටි කළ ආකාරයෙන් දක්වුවට පස්සේ කොහොමද මේ සමාවර්ත දශම තියෙන්නේ කියලා. දැන් මෙතන බලන්න ඔයාලට තියෙනවා 12.444 මේ විදිහට 33ක් දාලා තියෙන්නේ. මේක ඉවරයක් නැතුව අනන්තයටම යනවා කියලා. ඉතින් අපිට මේ 4 කියන සංඛ්‍යා ඛණ්ඩය එක සංඛ්‍යාව තනි ඉලක්කම තමයි දිගින් දිගටම නැවත සමාවර්තනය වෙවි යන්නේ. ඉතින් අපි මේ 4 කියන එක නා දිගින් දිගටම යනවා කියන්නේ ඒ 4 කියන ඉලක්කම උඩින් මේ විදිහට තිතක් යොදනවා. එතකොට මෙන්න මේ දීලා තියෙන සමාවර්ත දශමය කැටි කරලා දැක්වුවාම මෙන්න මේ ආකාරයෙන් තමයි තියෙන්නේ. 4 උඩින් තිතක් දානවා. මේ තිත අයින් කරපුවාම 4 දිගට යනවා කියලා තමයි කියන්නේ. මේ උදාහරණය ගත්තොත් එක දිගට කවුද නැවත යෙදෙන සංඛ්‍යා කොටස? 1 සහ 3. 1 සහ 3 කියන මේ දෙන්නම නැවත යෙදෙනවා. 1 3 නැවත යෙදී යනවා. මේ නිසා 1 සහ 3 කියන දෙන්නගේ උඩින්ම තිතක් දාලා තමයි මේ විදිහට කැටි කරලා දක්වන්නේ. එතකොට මේ 1යි 3යි 32 අයින් කරොත් ඒකේ තේරුම 1 දිගින් දිගටම යනවා කියන එක. ඒ ඔක්කොම 1 3 ඔක්කොම වෙනුවට අපි 1 3ක් ලියලා මේ විදිහට උඩින් 32ක් දානවා. ඊළඟ උදාහරණය ගත්තොත් ඒකේ තියෙනවා 5.1 ඔය විදිහට 1 කියන එක මෙතනින් නතර වෙලා 3 කියන එක දිගින් දිගට සමාවර්තය වෙවි යනවා. එතකොට මෙතන අපි මේ කැටි කර දක්වන්නේ මේ සමාවර්තය වෙවි යන කොටස විතරයි. මේ 1 කියන එක අපි එතනින් නතර වෙලා ඉවරයිනේ. මේ 3 කියන එක නා තමයි අපි දිගටම යනවා කියලා සංකේතයක් දාලා පෙන්වන්න ඕනේ. ඒ නිසා 5.1 ලියලා 3 උඩින් අපි මේ විදිහට තිතක් දානවා. මේ තිතේ තේරුම තමයි 3 දිගින් දිගට යනවා කියන එක. හරිද? එතකොට අපි අවසන් උදාහරණ විදිහට ගත්තොත් මෙහෙම කෙනෙක් ඉන්නවා. 5.2 2.8 5.7 1.4 2.8 5.7 1.4 ඔය විදිහට මේ 2.8 5.7 1.4 කියන එක නා දිගින් දිගට නැවත සමාවර්තනය වෙවි යනවා. ඉතින් මේ විදිහට මෙතනදී සමාවර්තනය වෙන කොටස මොකද්ද? 2.8 5.7 1.4 මෙන්න මේ 2.8 5.7 1.4 කියන කොටස තමයි නැවත දිගින් දිගට යන්නේ. එතකොට මේ වගේ දිග කොටසක් තියෙනවා නම් අපි ඒ දෙපැත්තේ සීමාවල් දෙකට 32 දානවා. මේ 2 සහ 4 කියන තැන් දෙකටනේ නැවත යෙදෙන එකේ ඒ ඛණ්ඩේ සීමාවල් දෙක 2 සහ 4 කියන තැන් දෙක අතර තියෙන කොටස නැවත යෙදී යනවා. ඒ හින්දා මේ 2 සහ 4 කියන ඒ දෙකොනේ අපි මේ විදිහට 2 සහ 4 උඩ 32ක් මේ විදිහට දානවා. එතකොට මේකේ තේරුම තමයි මේ 2 සහ 4 අතර තියෙන කොටස නැවතත් සමාවර්තය වෙවි යනවා. එතකොට මේ 2 උඩ තියෙන තිතයි 4 උඩ තියෙන තිතයි අයින් කරොත් මේක අපිට ලියන්න වෙනවා ආයෙත් 2 8 5 7 1 4 ආයෙත් 2 8 5 7 1 4 විදිහට දිගටම ලියන්න වෙනවා. ඒ විදිහට ලියන එක කරදරයක් නිසා තමයි අපි මේ
2 සහ 4 උඩින් මේ විදිහට තිතක් දාලා කැටි කළ ආකාරයෙන් මේක දක්වන්නේ. ඉතින් මේ විදිහට කැටි කළ ආකාරයෙන් දැක්වීම අපිට ගාණක් ලියද්දී ගොඩක් ලේසි වෙනවා. ඒ වගේම ගාණ අපිට සරලව දිස්සෙනවා. මෙන්න මේවා අපිට එක දිගට ලියන්න බෑනේ. ඔය විදිහට අපිට පරිමේය සංඛ්‍යාවල අන්ත දශම කොටස නැතුව සමාවර්තනය වෙවි යන කොටස ලියන්න අපි කැටි කර ආකාරය කියන ක්‍රමය භාවිතා කරනවා. අපි අන්ත දශම ලියද්දි මේ කැටි කළ ආකාරය කියන එක භාවිතා කරන්නේ නැහැ. අපි නැවත ගියොත් ඒ පෙර කොටසට මෙන්න මෙතනදී අපි භාවිතා කරා මේ බිඳුව කියන එක නා දිගට දිගට යනවා කියලා. ඒ වුණාට අපි 4.0 කියලා ලියලා නතර කරාට කිසි ප්‍රශ්නයක් නැහැ. උඩින් තිතක් දාන්න ඕනේ නැහැ. මොකද මේ බිඳුව කියලා එක්කෙනෙක් ලියුවොත් ඒකේ තේරුම තමයි දිගින් දිගටම මෙයා බිඳුවම තමයි යන්නේ. ආය එතන අපි තිතක් දාලා වෙනම පෙන්වන්න අවශ්‍යතාවයක් වෙන්නේ නැහැ. ඉතින් මේ කැටි කළ ආකාරයෙන් දැක්වීම කියන එක අපිට ගොඩක්ම වැදගත් වෙන්නේ සමාවර්ත දශම ලියද්දී තමයි. හරිද? ඊළඟට ඔයාලට තියෙනවා ටිකක් වැදගත් දෙයක්. ඒ තමයි මේ පරිමේය සංඛ්‍යා එක්ක යද්දී ඔයාලට ටිකක් අපූර්ව ප්‍රතිඵලයක් හම්බ වෙනවා. ඒ වුණාට මේක අපිට එච්චර පේන්නේ නැහැ. අපි දන්නවා පරිමේය සංඛ්‍යාවක් A බෙදීම B ආකාරයෙන් දක්වන්න පුළුවන්. එතකොට A බෙදීම B ආකාරයෙන් දක්වද්දී මේ A සහ B කියන දෙන්නම අනිවාර්යයෙන්ම නිකිල කට්ටිය. එතකොට අපි හිතමු මේ අපිට දීලා තියෙන දශම නිරූපණය අන්ත දශමයක් කියලා. ඒ කියන්නේ මොකද්ද? ඒ කියන්නේ බිඳුවෙන් ඉවර වෙන එකක් කියලා හිතමු. එතකොට බිඳුවෙන් ඉවර වෙන එකක් නම් අනිවාර්යයෙන්ම මේ හරයෙන් ලවය බෙදුනහම එන සංඛ්‍යාව බිඳුවකින් අනිවාර්යෙන් ඉවර වෙන්න ඕනේ. ඒ නිසා අනිවාර්යෙන් මේ B වලට එන්න පුළුවන් ඉලක්කම් තියෙන්නේ 2යි. ඒ කියන්නේ 2 හෝ 5. 2 හෝ 5 හැර වෙන ඉලක්කමක් ආවොත් මේ උඩ තියෙන සංඛ්‍යාව බිඳුවෙන් ඉවර වෙන්නේ නැහැ. ඔයාලට බෙදලා බැලුවොත් පේයි 2 හෝ 5 හැර අනිත් තියෙන ඉලක්කම් මොනවද අපේ? එක තියෙනවා 3 4 ඔය විදිහට තියෙනවා. ඒ වුණාට අන්ත දශමයක් කියලා හිතුවොත් B වලට පවතින්න පුළුවන් 2 හෝ 5 පමණක්ම විය යුතුයි. එහෙම නැත්නම් අපිට බිඳුව ලැබෙන්නේ නැහැ. එතකොට මේක අපිට පරිමේය සංඛ්‍යාවලදී දැක්වෙන විශේෂ ප්‍රතිඵලයක්. මේක ඔයාලට ලොකුවට දැනගෙන ඉන්න ඕනේ නැහැ. ඒ වුණාට මේක ඔයාලගේ හිතේ තියාගෙන ඉන්න ඕනේ. ඊළඟට අපිට තියෙනවා අපිට ඉතුරු වෙලා තියෙන අනිත් සංඛ්‍යා වර්ගයේ ඒ තමයි අපරිමේය සංඛ්‍යාවක දශම නිරූපණය. එතකොට අපි දන්නවා අපරිමේය සංඛ්‍යාවක් කියලා කියන්නේ පරිමේය නොවන කට්ටිය. ඒ කියන්නේ A බෙදීම B ආකාරයෙන් ලියන්න බැරි කට්ටිය. ඒ කියන්නේ නිකිල දෙන්නෙක්ගේ බෙදීමක් විදිහට ලියන්න බැරි කට්ටිය. B වෙනුවට බිඳුව එන්නත් බෑ. ඒකත් අනිවාර්යයෙන්ම මතක තියාගන්න ඕනේ. එතකොට අපරිමේය සංඛ්‍යාවක් දශමයක් විදිහට නිරූපණය කරද්දී අපිට ටිකක් ප්‍රශ්නයක් එනවා. ඒ තමයි අපරිමේය සංඛ්‍යාවක් කවදාවත් අන්ත දශමයක්වත් සමාවර්ත දශමයක්වත් වෙන්නේ නැහැ. මොකද අපරිමේය සංඛ්‍යාවක් බෙදිලා ඉවර වෙන්නේ නැහැ. සමාවර්ත දශම සහ අන්ත දශමත් බෙදිලා ඉවරුන්නේ නැති වුණාට ඒ කට්ටිය දිගින් දිගටම එකම කට්ටිය නාවේ. අන්ත දශම ගත්තොත් දිගින් දිගටම ආවේ බිඳුව. සමාවර්ත දශම ගත්තොත් දිගින් දිගටම එකම කට්ටිය නැවත නැවත යෙදුණා. ඒ වුණාට මේ අපරිමේය සංඛ්‍යාවක් දශමයක් විදියට ලියවහම බිඳුව එක දිගට එන්නෙත් නැහැ. එකම කොටස එක දිගට එන්නෙත් නැහැ. ඒ කියන්නේ හැම වෙලේම අලුත් කොටසක් තමයි අපිට දක්නට ලැබෙන්නේ. උදාහරණයක් විදිහට ගත්තොත් මේ 5 ගත්තොත් 3.1 1.4 1.5 9යි 2යි 6යි 5යි 3යි 5යි මේ විදිහට එක දිගටම සංඛ්‍යා එනවා. ඒ කට්ටිය එකම දේ නැවත නැවත එනවා නෙවෙයි, හැම වෙලේම අලුත් කෙනෙක් තමයි එන්නේ. කලින් කට්ටියට වැඩිය වෙනස්. එකම සංඛ්‍යාංක ඛණ්ඩේ නැවත නැවත සමාවර්තනයක් සිදු වෙන්නේ නැහැ. බිඳුව නැවත නැවත දෙන්නේ නැහැ. මේක තමයි අපරිමේය සංඛ්‍යාවල
දශම නිරූපණයේ සිට තියෙන අපහසුතාවය. එයාලා එකම සංඛ්‍යාංක ඛණ්ඩයකින් මේ සමාවර්තනයක් දක්වන්නේ නැහැ. කිසිදු සංඛ්‍යාංක ඛණ්ඩයක සමාවර්තනයක් සිදු නොවේ. මේ නිසා අපරිමේය සංඛ්‍යාවක් අපිට ලේසියෙන් අඳුන ගන්න පුළුවන්. දැන් 5 ගත්තොත් 5 වල මේ විදිහට දිගටම එක සංඛ්‍යා මේක ඉලක්කම් ඉදිලා යනවා. කිසිම රටාවක් අපිට දක්නට ලැබෙන්නේත් නැහැ. රටාවක් නැතත් මුකුත්ම කියන්නේ හොයාගන්න බෑ අපිට මේ සංඛ්‍යාංක ඛණ්ඩයක් අපිට නැවත යෙදෙන එකක් පේන්නේ නැහැ. මූල දෙක ගත්තොත් ඒත් ඒ වගේ මූල දෙකත් අපරිමේය සංඛ්‍යාවක් 1.4 1.4 2 1.3 මේ විදිහට අපි 100 වෙනි දශම ස්ථානයේ දක්වා බැලුවත් අපිට සංඛ්‍යාංක ඛණ්ඩයක සමාවර්තනයක් පේන්නේ නැහැ. ඉතින් මේ වගේ එක දිගටම හොයාගන්න බැරි තරම් දිගට අපිට මේ අලුත් දෙයක් තමයි දක්නට ලැබෙන්නේ. අලුත් දශමයක් මතුවෙනවා. ඉතින් මේ වගේ කට්ටියට අපි කියනවා අනන්ත දශම තියෙන සංඛ්‍යාවන් කියලා. එතකොට මේ අපරිමේය සංඛ්‍යා ඔක්කොම අනන්ත දශම සහිත සංඛ්‍යා. ඒ කට්ටියගේ හැම වෙලෙම ඉන්නේ අලුත් කට්ටිය. ඔයාලට මේ පාඩමේ මේ අපරිමේය සංඛ්‍යා කොටසටත් වඩා වැඩියම ඔයාලගේ අවධානය යොමු වෙලා තියෙන්න ඕනේ අර පරිමේය සංඛ්‍යාවක දශම නිරූපණය කියන දෙයට. මේ කට්ටිය ඉවරයක් වෙන්නේ නැහැ කියලා ඔයාලා දන්නවනේ. අර ඉවරයක් වෙන කට්ටිය ගැන තමයි වැඩියෙන්ම අවධානය තියෙන්න ඕනේ. මොකද එයාලව කෙටි කර දක්වන්න මේ එතකොට එයාලගේ ඒ තියෙන ලක්ෂණ දෙන්නෙක්ට බෙදෙනවානේ. පරිමේය සංඛ්‍යා අන්ත දශම සහ සමාවර්ත දශම විදියට මේ කට්ටියගේ එහෙම බෙදෙන්නෙත් නැහැ. අනන්ත දශම කියලා තනි ගොඩක් තමයි තියෙන්නේ. ඉතින් මං හිතනවා ඔයාලට මෙන්න මේ පාඩමේදී අපරිමේය සංඛ්‍යාවක දශම නිරූපණය කියන එකයි පරිමේය සංඛ්‍යාවක දශම නිරූපණය කියන එකයි හොඳටම අවබෝධ වෙන්න ඇති. ඔයාලට මේ පාඩම පිළිබඳ මොන හරි තව ප්‍රශ්න තියෙනවා නම් ඉදිරියේදී අපි ඒ ගැන සාකච්ඡා කරමු. එහෙමත් නැත්නම් ඔයාලට පුළුවන් ඕනම වෙලාවක මේ දුරකථන අංකයට කතා කරලා ඒ ප්‍රශ්න වලට පිළිතුරු අපෙන් දැනගන්න. ඉතින් අපේ ඊළඟ පාඩම තමයි කරණි පාඩම. කරණි පාඩමත් මේ වගේ සරල ක්‍රමයක් එක්ක ඔයාලගේ ගණන් පාඩමට එකතු කරගන්නේ කොහොමද කියලා බලාගෙන අපි ඊළඟ වීඩියෝ එකෙන් හම්බ වෙමු. එතෙක් ඔයාලට සුබ අනාගතයක්.